සස්පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණි විද්‍යාවට අදාළ අපි ගැටලු සාකච්ඡා කරමින් හිටියේ. අපි බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවර කරලා ඊට පස්සේ අපි එනවා අන්න ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න පිළිබඳවයි සාකච්ඡා කරමින් හිටියේ. අද දවසේ අපි එනවා අන්න ඊළඟ ව්‍යුහගත රචනා මාදිලියේ ප්‍රශ්නේ බලන්න ප්‍රශ්නේ තියෙන මොකක්ද කියලා. පරීක්ෂා මුහුමක් යනු කුමක්දයි සඳහන් කර එහි අරමුණ පැහැදිලි කරා. අනිතොර පරීක්ෂා මුහුමක් කියන්නේ මොකක්ද කියලා කියන්නලු ඒකේ අරමුණ පැහැදිලි කරන්නලු. ඒතර අන්න පරීක්ෂා මුහුමක් කියලා කියන්නේ අන්න නොදන්නා ප්‍රමුඛ රූපානුදර්ශයක් හඳුනා ගැනීම සඳහා නොදන්නා ප්‍රමුඛ ප්‍රවේණි දර්ශයක් හඳුනා ගැනීම සඳහා අන්න දිත්ව නිලීනයකු සමග මුහුංකරණය කිරී. අන්න කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් අන්න දිත්ව නිලීනයා සමග මුහුන් කිරීම. ඒතර දිත්ව නිලීනයා කියලා ගත්තයින් පස්සේ අපිට හම්බ වෙන්නේ මෙන්න මෙයා. කවුද? මේ වගේ කෙනෙක් capital T simple T capital R simple R වගේ කෙනෙක් මුහුන්කරණය කරනවා simple T simple T simple R simple R. කවුද මෙයා? මේ තමයි දිත්ව නිලීනය. මෙන්න මෙහෙම මුහුන්කරණයක් අපි හඳුන්වනවා මොකක් කියලාද? පරීක්ෂා මුහුමක් ලෙස හඳුන්වනවා. ටෙස්ට් ක්‍රොස් එකක් කියන්නේ ඕක. පැහැදිලි. ඒතර අන්න ඒකේ අරමුණ තමයි මෙන්න මේ නොදන්න ප්‍රවේණි දර්ශයක් හොයා ගැනීම. ඒතර අපි මෙන්න මේ જાතියේ මුහුන්කරණයක් කරොත් එහෙම අපි මේ වගේ කෙනෙක් මුහුන්කරණය කළොත් මේ බලන්න. ඒතර අපිට හම්බ වෙන්නේ අන්න අපි ඕක ඒකාංගී මුහුමකට ගම්මු ටිකක් වැඩේ ලේසි වෙන්න. ඒකාංගී මුහුමකට ගම්මු ටිකක් වැඩේ ලේසි වෙන්න. අපි ගම්මු මේ විදිහ එක. මේ බලන්න capital T මුහුන්කරණය කරනවා ද්විත්ව නිලීනයත් එක්ක simple T. එතකොට අපිට ජන්මානු හම්බ වෙනවා එකක් capital T අනිත් එක simple T. එතකොට මෙන්න F එක පරම්පරාව හම්බ වෙනවා capital T simple T. එතකොට 100%ක් අපි කියන්නේ උස ශාක 100%ක් හම්බ වෙයි. එතකොට අපිට පුළුවන් අන්න මේකම. එතකොට මේ 100%ක් ලැබෙනවා නම් අන්න ප්‍රවේණි දර්ශය මේකම. එතකොට මේ බලන්න කොහෙමනම් අපි ගමු ඕක මේ විදියට capital T simple T මුහුන්කරණය කරනවා ද්විත්ව නිලීනයත් එක්ක simple T එක්ක. එතකොට මෙන්න capital T එක ජන්මානුවක් මේ simple T තවත් එකක් මේ පැත්තේ simple T හම්බ වෙනවා. එතකොට මෙයා මෙයත් එක්ක යනු අපිට හම්බ වෙනවා capital T simple T. පැහැදිලි? මෙයා මෙයත් එක්ක යනවා අපිට හම්බ වෙනවා simple T. එතකොට අපිට හම්බ වෙන එකට එක අනුපාතය. එතන අනුපාතයේ දිහා බලලා අපිට ප්‍රවේණි දර්ශය මොකක්ද කියලා තීරණය කර හැකියි. අනුපාතයේ 100%යි නම් ප්‍රවේණි දර්ශය capital T. අනුපාතයකට එකයි නම් අන්න අපිට හම්බ වෙන ප්‍රවේණි දර්ශය capital T. එතකොට නොදන්න ප්‍රවේණි දර්ශයක් සොයා ගැනීම සඳහා අපිට පරීක්ෂා දෙමුහුම නැත්නම් පරීක්ෂා මුහුම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපෙන් අහන්නේ අන්න පරීක්ෂා මුහුමක් යනු කුමක්දයි පැහැදිලි කරා. කොහොමද කියන්නේ? කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් එම ජීවීන්ගේ ද්විත්ව නිලීනයා සමග මුහුන්කරණය කිරීම. මුහුන්කරණය කිරීම අපි කියනවා මොකක් කියලාද? කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන්
අන දිත්ව නිලීනයත් එක්ක මුහුංකරණය කිරීම අපි කියනවා පරීක්ෂා දෙමුහුම. හැබැයි දැන් මෙතනදි මේ අරමුණ වෙනම අහලා තියෙන හින්දායි අපි මෙහෙම ලිය. එහෙම නැත්නම් අපි අපෙන් ඍජු ප්‍රශ්නයක් විදිහට අහුවොත් පරීක්ෂා මුහුමක් යනු කුමක්ද කියලා අපි අරමුණත් ඒකටම ලියලා දානවා. ඒතර මේකේ අරමුණ තමයි අන්න නොදන්නා ප්‍රමුඛ ප්‍රවේණි දර්ශයක් අන්න ප්‍රවේණි දර්ශයක් අන්න නොදන්නා ප්‍රමුඛ ප්‍රවේණි දර්ශයක් අන්න අනාවරණය කර ගැනීම අන්න නැත්තම් සොයා ගැනීම. එතකොට මේක අහලා තිබුණ නැත්තම් අරමුණ තමයි නොදන්න ප්‍රවේණි දර්ශයක් අන්න අනාවරණය කර ගැනීම තමයි අන පරීක්ෂා දෙමුහුමේ අරමුණ. එතකොට මෙහෙම ප්‍රශ්න දෙකට කඩලා අහපුවම තමයි අපි උත්තරේ මෙහෙම ලියන්නේ. එහෙම නැතුව අපෙන් පරීක්ෂා දෙමුහුමක් යනු කුමක්දයි පැහැදිලි කරන්න කියලා කිව්වොත් අපි මේකත් මේකට එකතු කරලාම ලියමු. නොදන්න ප්‍රමුඛ ප්‍රවේණි දර්ශයක් අනාවරණය කර ගැනීම සඳහා අන්න දිත්ව නිලීනයා සමග මුහුංකරණය කිරීම. අන්න අදට ප්‍රශ්නය අහන විදිහත් එක්ක අපි උත්තරේ මක් කරගන්නද හදා ගන්න වෙනවා. එතකොට ඔන්න අපිට හම්බ වෙනවා උදාහරණයක් අරගෙන ඕක පැහැදිලි කරන්න කියලා කිව්වොත් අපිට පුළුවන් මක් කරන්නද මේ ඒකාංගී පරීක්ෂා මුහුමක් කරොත් ওই විදිහෙම මේ මොකද්ද මේ ඒකාංගී පරීක්ෂා මුහුමක් අන්න අපිට පුළුවන් ප්‍රමුඛ සමයුග්මකයක් ද්විත්ව නිලීනයත් එක්ක මුහුංකරණය කරන්න. අපිට පුළුවන් විෂම යුග්මකයක් ද්විත්ව නිලීනයත් එක්ක මුහුංකරණය කරන්න. ඒ වගේම අපිට පුළුවන් ඕක ද්විආංගී මුහුමක් සඳහා යොදා ගන්න පුළුවන්. අන්න කැපිටල් T කැපිටල් R මුහුංකරණය කරනවා. සිම්පල් T සිම්පල් R. එතන කැපිටල් T කැපිටල් R එක ජන්මානුවක් හම්බ වෙනවා. මේ පැත්තේ සිම්පල් T සිම්පල් R තව ජන්මානුවක් හම්බ වෙනවා. එතන F එක පරම්පරාව අපිට හම්බ වෙනවා. කවුද? කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R 100%යි. එතන F එක පරම්පරාවේ 100%යි නම් F එකේ 100%යි නම් මේ නොදන්න ප්‍රවේණි දර්ශය තමයි කැපිටල් T කැපිටල් R. එතන ඕක අන්න අපිට මෙහෙම ගන්නත් පුළුවන්. අපි හිතමුකෝ කැපිටල් T සිම්පල් T කැපිටල් R මුහුංකරණය කරොත් අපි සිම්පල් T සිම්පල් R එක. පැහැදිලිද? එතකොට මෙතනදී මේ අන්න අපිට මෙන්ඩල්ගේ දෙවන නියමය පාවිච්චි කරලා ජන්මානු ගන්න වෙනවා. අපි කියනවා මෙයාත් එක්ක යනවා. එතකොට අපිට එක ජන්මානුවක් හම්බ වෙනවා කැපිටල් T කැපිටල් R. මෙයාත් එක්ක යනවා කැපිටල් T සිම්පල් R. මෙයාත් එක්ක යනවා සිම්පල් T කැපිටල් R. මෙයාත් එක්ක යනවා සිම්පල් T සිම්පල් R. මේ පැත්තෙන් සිම්පල් T සිම්පල් R. එතකොට බලන්න මොනවද ජනිතයෝ හම්බෙන්නේ කියලා. මෙයාත් එක්ක යනවා කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R. පැහැදිලි? මෙයාත් එක්ක යනවා කැපිටල් T සිම්පල් T සිම්පල් R සිම්පල් R. මෙයාත් එක්ක යනවා සිම්පල් T කැපිටල් R සිම්පල් R. මෙයාත් එක්ක යනවා සිම්පල් T සිම්පල් R සිම්පල් R. එකද අනුපාතය මොකක්ද හම්බෙන්නේ? එකට එක අනුපාතයක් ලැබෙනවා. එතකොට අනුපාතය එකට හම්බ වෙනවා නම් අන්න අර නොදන්න ප්‍රවේණි දර්ශය තමයි මේක. පැහැදිලි? අන්න එතකොට අපිට අන්න අදාළ රූපානුදර්ශය 100%ක් හම්බ වෙනවා නම් අන්න අපි කියනවා නොදන්න ප්‍රවේණි දර්ශය තමයි මේ. ඒ ද්විආංගී ප්‍රවේණි. ඒකාංගී ප්‍රවේණි එක නම් එකට එක අනුපාතයක් හම්බ වෙනවා නම් නොදන්න ප්‍රවේණි දර්ශය කැපිටල් T සිම්පල් T. අන්න
F එක පරම්පරාවේ 100%ක් හම්බ වෙනවා නම් නොදන්න ප්‍රවේණි දර්ශය ප්‍රමුඛ සමයුග්මකයි capital T simple T. ඒතර ඕක අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්න ඕන අහන විදිහත් එක්ක. යන්න ඊළඟ ප්‍රශ්නේ බලමු. මිනිසාගේ රතු කොළ වර්ණාන්ධතාවය ඇතිවනුයේ ලිංග ප්‍රතිබද්ධ වර්ණ දේහවල පිහිටි නිලීන ජානයක් හේතු වෙනවා. අන්න අපි කියනවා මොකක් කියලාද මේක? නිලීන ජානයක් හේතු. මිනිසාගේ රතු කොළ වර්ණාන්ධතාවය ඇතිවනුයේ ලිංග ප්‍රතිබද්ධ වර්ණ දේහවල පිහිටි නිලීන ජානයක් මගින් සාමාන්‍ය පුරුෂයෙකුට සහ ස්ත්‍රියකට ලැබෙන පුතා පිරිමි දරුවා රතු කොළ වර්ණාන්ධතාවයෙන් පෙළේ. දුව සාමාන්‍ය අයකි. දුව සාමාන්‍ය එක්කෙනෙක්. මෙම පවුලේ අයගේ ප්‍රවේණි දර්ශ මොනවාද කියලා අහන්න. පැහැදිලි? අන්න නිලීන ජානය සිම්පල් සීද ප්‍රමුඛ ජානය කැපිටල් සීද කියලා ගන්නලු. එතකොට මොකද්ද ඔය කියන්නේ? කියන්නේ අන්න රතු කොළ වර්ණාන්ධතාවය ඇති වන්නේ ලිංග ප්‍රතිබද්ධ වර්ණ දේහවල පිහිටි නිලීන ජානයක් හේතු වෙනි. සාමාන්‍ය පුරුෂයෙකුට සහ ස්ත්‍රියකට ලැබෙන පුතා. එතකොට සාමාන්‍ය පුරුෂයෙකුට හා ස්ත්‍රියකට ලැබෙන. එතකොට සාමාන්‍ය පුරුෂයෙක් කියලා කියන්නේ XY. ස්ත්‍රියක් කියලා කියන්නේ X. පැහැදිලිද? මේගොල්ලන්ගේ පුතා රතු කොළ වර්ණාන්ධතාවයෙන් පෙළේ. දුව සාමාන්‍ය කෙනෙකු. පැහැදිලිද? එතකොට මෙම පවුලේ අයගේ ප්‍රවේණි දර්ශ මොනවාද කියලා අහන්න. දුව සාමාන්‍ය කෙනෙක්ලු පුතා අන්න රතු කොළ වර්ණාන්ධතාවයෙන් පෙළෙනවා. පැහැදිලිද? එතකොට ප්‍රශ්නේ තියෙනවා මේ සාමාන්‍ය පුරුෂයෙකුට සහ ස්ත්‍රියකට ලැබෙන පුතා. සාමාන්‍ය පුරුෂයෙකුට හා ස්ත්‍රියකට. එතකොට මේ අන්න රෝගී තාත්තෙක් නෙවෙයි නෙමෙයි. එතකොට අපි මේකේ ගම්මු ජානය කැපිටල් C. එතකොට මේ අම්මා අන්න අපි කියනවා කැපිටල් C සිම්පල් C තියෙන. එහෙම වුණොත් තමයි අන්න බලන්න. එහෙම වුණොත් මෙන්න අපිට හම්බ වෙන පියා මේ මව. පැහැදිලිද? අන්න එතකොට අපිට අන්න ජන්මානු හම්බ වෙනවා මේ විදිහට. කැපිටල් C එකක් Y අනිත් පැත්තෙන් අන්න X කැපිටල් C අන්න කල්පනාවෙන් ඒක අර කැපිටල් ලකුර හරියට ගන්න X සිම්පල් C. පැහැදිලිද? ඒක බලන්න දරුවෝ ලැබෙන්නේ කොහොමද කියලා. එතකොට දරුවෝ හම්බ වෙනවා මෙයා මේ අන්න මේ විදිහට ගියාම X මෙතන කැපිටල් C මේ පැත්තේ කවුද මේ අපිට හම්බෙන්නේ? X කැපිටල් C. මේ නිරෝගී දුවෙක් හම්බේ. නිරෝගී දුවෙක් හම්බේ. අන්න මෙයාත් එක්ක යනවා X මෙයාගෙන් එනවා කැපිටල් C මේ X සිම්පල් C. මේ අපිට හම්බ වෙන වාහක දුව. මේ අන්න මෙතනින් මෙයාත් එක්ක යනවා. බලන්න මොකක්ද හම්බෙන්නේ කියලා. මෙයාත් එක්ක යනවා. එතකොට X කැපිටල් C Y මේ නිරෝගී පුතා. මෙයාත් එක්ක යනවා X සිම්පල් C යන්න Y. කවුද මේ? රෝගී පුතා.
ඕම එකක් නේ අපිට හම්බ වෙන්නේ. එතකොට බලන්න අන්න අපෙන් අහනවා දැන් ප්‍රශ්න ටිකක් නේ. එතකොට මිනිසාගේ රතු කොළ වර්ණාන්ධතාවය ඇතිවන්නේ ලිංග ප්‍රතිබද්ධ වර්ණ දේහවල පිහිටි නිලීන ඥානයක් හේතුවෙන්. සාමාන්‍ය පුරුෂයෙකුට හා ස්ත්‍රියකට ලැබෙන පුතා රතු කොළ වර්ණාන්ධතාවයෙන් පෙළේ. දුව සාමාන්‍ය අයකි. මෙම පවුලේ අයගේ ප්‍රවේණි දර්ශ මොනවාද? පැහැදිලිද? එතකොට මව කොහොම එක්කෙනෙක් වෙන්න ඕනද? මව වාහකයෙක් නේ. එතකොට මව x කැපිටල් C අනිත් x එකේ සිම්පල් C. පියා සාමාන්‍ය කෙනෙක් මේ x කැපිටල් C y. ලැබෙන පුතා අන්න කවුද කියන්නේ? රතු කොළ වර්ණාන්ධතාවයෙන් පෙළේ. එතකොට අපි කියනවා මොකක් කියලාද? x සිම්පල් C y පුතා. මේ රෝගී පුතා. දුව සාමාන්‍ය අය කියන්නේ. එහෙනම් දුව සාමාන්‍ය කෙනෙක් කියලා කියන්නේ x කැපිටල් C අනිත් x එකෙත් කැපිටල් C. ඔන්න පැහැදිලි වෙයි. එවනම් ඔන්න ප්‍රශ්නයට අදාළව ප්‍රවේණි දර්ශ ටික අපි නිවැරදිව ගලපා ගත්තා. යන්න ඊළඟ එක. ප්‍රවේණිය පිළිබඳ මෙන්ඩල්ගේ පළමු නියමය සඳහන් කරන්න. අපි ඒව පාඩම් කරන්නේ නැහැ. මෙන්ඩල්ගේ පළමු නියමය සඳහන් කරන්න කිව්වහම අපි කියන්නේ මේ උදාහරණයකින් පාඩම් කරගන්නවා. උදාහරණයකින් අපි මතක තියාගන්නවා. මේ ලක්ෂණයක් තීරණය කරනුවේ ඇලීල යුගලක් මගින් නෙමෙයි. මෙහෙම වෙන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට ඒ ඇලීල මෙන්ඩල් කිව්වේ සාධක කියලා. එතකොට ලක්ෂණයක් තීරණය කරනුවේ සාධක යුගලක් මගින්නේ. ජන්මාණු හදනකොට මොකද වෙන්නේ? අන්න එක ජන්මාණුවකට එක සාධකයේ බැගින්මක් වෙනවද? වෙන්වීම සිද්ධ වෙනවා. එතකොට අපිට කැපිටල් T වලින් ජන්මාණු හදනවා නම් මේ එක ජන්මාණුවකට එක සාධකයේ බැගින් වෙන්නේ. මේ අනිත් එක කැපිටල් T සිම්පල් T මේකෙන් ජන්මාණු හදනවා නම් එකක් මෙන්න අනිත් එක. මේ ඊළඟ එක සිම්පල් T වලින් ජන්මාණු හදනවා නම් සිම්පල් T එකක් අනිත් එක. පැහැදිලිද? ඔනෝක මතක තියාගන්න. ඔක මතක තියාගෙන ඊට පස්සේ මේක වචන වලට අපි පරිවර්තනය කරමු. එතකොට ලක්ෂණයක් තීරණය කරනුවේ සාධක යුගලක් මගින් ජන්මාණු සෑදීමේදී එක් ජන්මාණුවකට එක සාධකයේ බැගින් වෙන්වීම සිදුවේ. අන්න මෙන්ඩල්ගේ පළමු නියම. අපි ලියමු උත්තරේ. ලක්ෂණයක් තීරණය කරනුවේ සාධක යුගලක් මගින්. ජන්මාණු සෑදීමේදී එක් ජන්මාණුවකට එක් සාධකයේ බැගින් වෙන්වීම සිදුවේ. ඕක තමයි මෙන්ඩල්ගේ පළමු නියමය කියලා අපි කියන්නේ. ලක්ෂණයක් තීරණය කරනුවේ සාධක යුගලක් මගින් ජන්මාණු සෑදීමේදී එක් ජන්මාණුවකට එක් සාධකයේ බැගින් වෙන්වීම සිද්ධ වෙනවා කියන එක.
යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. දෙවන නියමය. මේක තමයි අපි කියන්නේ ස්වාධීන සංරචන නියමය. ස්වාධීන සංරචන නියමය කියලා මේක. මේකෙදි කාරණා දෙකක් කියනවා. මෙන්න මේ වගේ අවස්ථාවක්. මේක පාඩම් කරගන්න මේ විදිහටම. අන්න capital T simple T capital R simple R. මේ ජන්මානු හදනකොට ඇලීල වෙන් වෙනවා මේ. නැත්නම් සාධක වෙන්වීම සිද්ධ වෙනවා. මේ උස කියන එකනේ. මේ කියන්නේ උස කියන ලක්ෂණයට අදාළ සාධක යුගල නැත්නම් ඇලීල යුගල. මේ අපි ගමු රළු බීජ. රළු බීජ වලට අදාළ සාධක යුගල. එතකොට දෙවන නියමයෙන් කියවෙන්නේ මේ ලක්ෂණ තීරණය කරන සාධක ජන්මානු සෑදීමේදී වෙන් වෙනවා. මේ උස කියන එකට අදාළ සාධක දෙක වෙන් වෙනවා. එක් ලක්ෂණයකට අදාළ ඕනෑම සාධකයකට අනෙක් ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයක් සමග ස්වාධීනව සංරචනය වෙන්න පුළුවන්. අන්න එතකොට තෝරන වියුක්තියකුත් තියෙනවා. එකතු වීමකුත් තියෙනවා. වියුක්තියක් හා සංරචනයක් කියලා දෙකක් තියෙනවා. එතකොට ඔන්න බලන්න නම් ජන්මානු හදන විදිය. capital T simple T capital R simple R නම්. එතකොට මේ ජන්මානු හදනකොට ඇලීල නැත්නම් සාධක වෙන් වෙනවා. එක ලක්ෂණයකට අදාළ ඕනෑම සාධකයකට, ඒ කියන්නේ capital T simple T වලට අනෙක් ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයක් තමග ස්වාධීනව එකතු වෙන්න පුළුවන්. නැත්නම් ස්වාධීනව සංරචනය වෙන්න පුළුවන්. අපි කියනවා මේ මෙයාට පුළුවන් මෙයත් එක්ක යන්න. මෙයාට පුළුවන් මෙයත් එක්ක යන්න. මෙයාට පුළුවන් මෙයත් එක්ක යන්න. මෙයාට පුළුවන් මෙයත් එක්ක. එතකොට බලන්න ජන්මානු හැදෙන ඇති. capital T capital R එක. capital T simple R තවත් එක. මෙතනින් simple T capital R තවත් එක. මෙතනින් simple T simple R තවත් එක. අන්න වැඩි. ඔක තමයි මෙන්ඩල්ගේ දෙවන නියමයෙන් කියවෙන්නේ. එවනම් ගම්මු අපි උත්තරේ. අපෙන් අහනවා දෙවන නියම. ලක්ෂණ තීරණය කරන සාධක ජන්මානු සෑදීමේදී වෙන් වී එක් ලක්ෂණයකට අදාළ ඕනෑම සාධකයක් අනෙක් ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයක් සමග ස්වාධීනව සංරචනය වීම. ස්වාධීනව සංරචනය වීම සිදුවේ. තර ඔබට මේ ප්‍රශ්න තා චුට්ටක් දික් කරන්න පුළුවන් දරුවෝ. ඒ කොහොමද? මෙන්ඩල්ගේ දෙවන නියමය සඳහන් කර අන එහිදී ජන්මානු ලැබෙන ආකාරය කෙටියෙන් පහදන්න කියලා කිව්වොත් නියමය ලියලා ඊට පස්සේ මෙන්න මේකක් කරලා පෙන්නන්න මේ. අන්න වැඩි. ජන්මානු හැදෙන හැටි අරන් පෙන්න.
ඒකට හැබැයි තව ටිකක් ඉඩ ඕනේ. ඔය තියෙන ඉඩ ප්‍රමාණවත් නැහැ. පැහැදිලිද? ඔන්න එහෙමනම් අපි ගත්තා මෙන්ඩල්ගේ දෙවන නියම. යන්න ඊළඟ ප්‍රශ්නේ. අන්න තක්කලි ශාකවල පළවල වර්ණය රතු සහ කහ ලෙසද පළවලට වර්ණ දෙකක් දෙනවා මොකක් කියලාද? එකක් රතු සහ කහ ලෙසද ඵලයේ හැඩය රවුම් හා දිගටි ලෙසද වේ. එම ලක්ෂණය වෙන්වෙන් වර්ණ දේහවල පිහිටි එකිනෙකට වෙනස් ජාන දෙකකින් පාලනය වේ. එම ජානවල ඇලීල සඳහා පහත සංකේත භාවිතා කරනවලු. කැපිටල් R ඵලයේ වර්ණයට අදාළ ප්‍රමුඛ ඇලීල, සිම්පල් R ඵලයේ වර්ණයට අදාළ නිලීන ඇලීල. ඒ කියන්නේ රතු, මේ රතු, කැපිටල් R රතු, මේ සිම්පල් R කියලා කියන්නේ කහ. කැපිටල් T හැඩයට අදාළව. ඒ කියන්නේ මොකද්ද? රව්. ආන්න ප්‍රමුඛ එක අන්න රව්. සිම්පල් T අන්න නිලීන එක. අන්න අපිට ගන්න පුළුවන් කවුරු කියලාද? දිගටි. පරීක්ෂණයේදී සමයෝගී කහ පැහැති දිගටි. අන්න. එතකොට මොකද්ද කියන්නේ? අපි හිමීට එකින් එක අරන් ලෙහා ගන්න. මොකද්ද අපිට කියන්නේ? පරීක්ෂණයේදී සමයෝගී කහ පැහැති දිගටි. සමයෝගී කහ පැහැති දිගටි. එතකොට සමයෝගී කහ පැහැති දිගටි කියලා කියන්නේ අන්න කැපිටල් R කැපිටල් R කැපිටල් T කැපිටල් T. අන්න කහ පැහැති දිගටි. කහ දිගටි හැඩය දරන තක්කලි ශාකයක් අන රතු පැහැති රවුම් හැඩති තක්කලි ශාකයක් සමග මුහුම්කරණය කරන ලදී. මුහුමෙන් ලැබුණු F1 ප්‍රජනිතයින් සියල්ල රතු පළ දරන රවුම්. අන රතු පාට රවුම් අය. පැහැදිලිද? එතකොට අන්න එහෙනම් කවුද ප්‍රමුඛ ලක්ෂණ දෙක? F1 පරම්පරාවේ ලැබිච්ච අයනේ ප්‍රමුඛ. එහෙනම් රතු ප්‍රමුඛයි වර්ණයෙන්. අන්න දිගටි පළ නෙවෙයි රවුම් පළ ප්‍රමුඛයි අන්න හැඩේ. පැහැදිලිද? අන්න එතකොට ඔන්න අපිට ප්‍රවේණි දර්ශ දෙක ලියා ගන්න පුළුවන්. එහෙමනම් අන්න අපි මුහුම්කරණය කරලා තියෙන්නේ අන්න සමයෝගී කහ පැහැති දිගටි. එතකොට දිගටි හම්බෙලා නැහැනේ F එකේ. පැහැදිලිද? හම්බෙලා තියෙන්නේ රතු රව්. රතු රවුම් හම්බෙලා තියෙන්නේ. අන්න අපිට හම්බෙලා තියෙන රතු රවුම් හම්බෙලා තියෙන්නේ. එතකොට රතු ප්‍රමුඛයි රවුම් ප්‍රමුඛයි. පැහැදිලිද? අන්න එහෙනම් අපි ගමු පරීක්ෂණයේදී සමයෝගී කහ පැහැති දිගටි. එතකොට කහ දිගටි කියලා කියන්නේ සිම්පල් R සිම්පල් R කහ දිගටි සිම්පල් T මුහුම්කරණය කරලා තියෙන අපි අර ගානේ කියන විදිහටම ලියමු. කහ පැහැති දිගටි හැඩය දරන අය තක්කලි ශාකයක් මුහුම්කරණය කරලා තියෙන සමයෝගී රතු පැහැති රව්. රතු පැහැති රවුම් ඒ කියන්නේ කැපිටල් R කැපිටල් R කැපිටල් T අන්න මුහුම්කරණය කරලා කියනවනේ සමයෝගී කියලා. අන්න ඒතර F1 පරම්පරාවේ ලැබිලා තියෙනවා රතු පළ දරන රවුම් ශාක. ඒතර රතු පාට පළ දරන රවුම්. අන්න ඒතර ඔම් බලන්නකො මොකද්ද කරලා තියෙන්නේ කියලා එහෙනම්. මෙන්න අපිට හම්බ වෙන ජනකයි මේ ජනකයි. ඇයි මෙහෙම ගත්තේ කියන්න හේතුව තමයි මේ පැහැදිලි වෙන්නේ. ඔන්න බලන්න එහෙනම් ජන්මානු ගන්නවා අපි ජන්මානු ගන්නවා. අන්න සිම්පල් R සිම්පල් T එක. මේ පැත්තේ කැපිටල් R කැපිටල් T එක. එතන අපිට හම්බ වෙනවා කවුද? කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T. අන්න එතකොට මේ කවුද මේ? රතු. පැහැදිලිද? අන්න ලැබිලා තියෙන්නේ රතු රව්. රතු රව්.
රතු රවුම් හම්බෙලා තියෙනවා. ඇයි? මේ රතු පාට රවුම් ඵල දරන ශාකයක්. අන්න එහෙනම් රතු ප්‍රමුඛයි වර්ණයෙන්, රවුම් ප්‍රමුඛයි හැඩයෙන්. එහෙනම් අපිට හම්බෙනවා රතු රවුම් අපිට හම්බෙලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා බලමු. ඉහත සඳහන් ශාකවල ප්‍රවේණි දර්ශලිය පරීක්ෂණයට යොදාගත් ජනක කහ පැහැති දිගටි ඵල සහිත තක්කලි ශාකේ. කහ පැහැති දිගටි ඵල සහිත තක්කලි ශාකේ. ඒතර කහ පැහැති දිගටි ඵල සහිත තක්කලි ශාකය තමයි මේ තියෙන්නේ. ඒතර මෙයා කහ දිගටි. මේ රතු මේ රතු රව් මෙයා අන්න අපිට හම්බ වෙන රතු රව්. මේ අපිට හම්බෙන කහ දිගටි. අන්න වෙයි. දරන පළවෙනි ප්‍රශ්නෙට උත්තරය අපිට හම්බ වෙනවා. එතකොට පරීක්ෂණයට යොදාගත් ජනක කහ පැහැති දිගටි ඵල දරන තක්කලි ශාකය බලන්න. එතකොට කහ දිගටි නම් අපි කියනවා කවුරු කියලාද? සිම්පල් ආර් සිම්පල් ආර්. කවුද? සිම්පල් ආර් සිම්පල් ආර්, සිම්පල් ටී සිම්පල් ටී. පරීක්ෂණයට යොදාගත් ජනක රතු පැහැති රවුම් ඵල දරනන්. ජනක රතු පැහැති රවුම් ඵල දරන කියලා කියන්නේ රතු ප්‍රමුඛයි. එහෙනම් කැපිටල් ආර් කැපිටල් ආර්. ඊට අමතරව වන්න අපිට හම්බෙන රතු පැහැති රවුම් ඵල රවුම් ප්‍රමුඛයි කැපිටල් ටී කැපිටල් ටී. අපෝ පස්සට ගිහිල්ලා බලන්න මේ රතු රවුම්. මෙහෙම වුණොත් තමයි මෙයා හම්බ වෙන්නේ. ඒකයි අපි ගත්තයි F එකේ කියනවා රතු රවුම් ලැබිලා කියලා. එහෙනම් අපි මේ දෙන්නව ගන්නවා ජනකයෝ විදිහට. එහෙනම් ඊට පස්සේ අපෙන් අහන්නේ මොකක් කියලාද? F එක පරම්පරාව කවුද කියලා අහනවා. අන්න F එක පරම්පරාව තමයි capital R simple R capital T simple T. බලන්න එක නේද කියලා විත් තියෙන්නේ. මේ capital R simple R capital T simple T. අන්න මෙහෙම ගණන් දෙන්න පුළුවන්. හරි ලේසියි එකක් දුන්නාම. බලන්න අමාරු එකක් නෙවෙයි. තක්කලි ශාකවල පළවල වර්ණය රතු සහ කහ ලෙස වර්ග දෙකක් තියෙනවා. හැඩය රවුම් හා දිගටි කියලා වර්ග දෙකක් තියෙනවා. මෙම ලක්ෂණය වෙන වෙන වර්ණ දේහවල පිහිටි එකිනෙකට වෙනස් ජාන දෙකක් මගින් පාලනය වෙනවා. ජානවල ඇලීල පහත සංකේත අරන් තියෙනවා. මේ අන්න පාට අරන් තියෙනවා කැපිටල් R සිම්පල් R. ඵලයේ හැඩය අරන් තියෙනවා කැපිටල් T සිම්පල් T. ඉතින් එතකොට ඊට පස්සේ අන්න අපිට දීලා තියෙනවා මොකද්ද? මුහුම කියනවා මේ පරීක්ෂණයේදී සමයෝගී කහ පැහැති දිගටි හැඩය දරන තක්කලි ශාකයක් සමයෝගී මේ. අන්න එකෙන් අපිට වැඩේ ලේසි වෙනවා. සමයෝගී රතු පැහැති රවුම් හැඩයක් දරන තක්කලි ශාකයක් එක මුහුම්කරණය කරපුවාම F එක පරම්පරාවේ හම්බුණාලු රතු පාට රවුම්. F එක පරම්පරාවේ රතු පාට හම්බුණා කියන්නේ රතු ප්‍රමුඛයි. එහෙනම් අපි ජනකයින්ට රතු වලට ගන්න කැපිටල් ලකුණු. F එක පරම්පරාවේ ප්‍රතිඵල වෙලා තියෙන්නේ රවුම් ඵල. ඒ කියන්නේ රවුම් ප්‍රමුඛයි. එහෙනම් අපි ජනකයින්ට ගන්නේ අන්න රවුම් වලට කැපිටල් ලකුණු ගන්න. එතකොට ජනකයෝ දෙන්න කවුරු කියලාද කියන්නේ? සමයෝගී කියලායි කියන්නේ. අන්න ඒකෙන් අපිට ජනකයෝ දෙන්න හිතා ගන්න පුළුවන් කවුරු කියලාද මේ කහ දිගට කියලා කියන්නේ සිම්පල් ආ සිම්පල් ආ සිම්පල් ටී සිම්පල් ටී. ඇයි කහ අපිට හම්බෙලා නැහැනේ F එක පරම්පරාව. එදා නිලීනයි. ගාන කියනවා සමයෝගී කියලා. එතකොට අපිට F එක පරම්පරාවේ හම්බෙලා තියෙන රතු රව්. එහෙනම් රතු රව් දෙකම ප්‍රමුඛ ලක්ෂණ. එහෙනම් ඒ වලට අපි ගන්න කැපිටල්. එහෙනම් ජන්මානු හදලා මුහුම්කරණය කරලා බලපුවාම අන්න අපිට හම්බෙනවා මොකක් කියලාද? මේ විෂම යුග්මකෙක් කෙනෙක් ප්‍රතිඵල වෙනවා. එහෙනම් අපිට අර අහන ප්‍රශ්න ටිකට මේ විදියට පැහැදිලිව උත්තර ලියන්න.
හොඳ ව්‍යුහගත ප්‍රශ්නයක්. ළමයෙකුට අමාරුත් නැහැ. හැබැයි ලේසියෙන් පිළිතුරුම ගන්නත් බෑ. අන්න චුට්ටක් කල්පනා කරන්න ඕන එකක්. හැබැයි ගැඹුරු ප්‍රශ්නයක් නෙවෙයි. යන්න ඊළඟ ප්‍රශ්නේ බලන්න. F1 ශාකයේ පරීක්ෂා මුහුමකට භාජනය කළේ නම් ලැබෙන ප්‍රජනිතේ ශාකවල ප්‍රවේණි දර්ශ මොනවාද? අර ලැබිච්ච F1 ශාකේ මොකද්ද ලැබිච්ච F1 ශාකේ? මේ කවුද? කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T. අන්න එනම් මුහුම්කරණය කළ බලමු. මේ අන්න කවද මුහුම්කරණය කරන්නේ? කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T. කැපිටල් R කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T. අන්න අපි පරීක්ෂා මුහුමක් කරන්න අයියා. මෙන්න පරීක්ෂා මුහුම. අන්න පරීක්ෂා මුහුමක් කරන්න යන්නේ. කාත් එක්කද මුහුම්කරණය කරන්නේ? ද්විත්ව නිලීනයත් එක්ක මුහුම්කරණය කරන්නේ. කවුද ද්විත්ව නිලීනය? සිම්පල් R සිම්පල් R සිම්පල් T සිම්පල් T. එතකොට මෙතන අපිට ජන්මානු ගන්නවා අපි. මෙන්න ජන්මානු. මෙයා මෙයාත් එක්ක ගියා. කැපිටල් R කැපිටල් T එකක්. මෙයා මෙයාත් එක්ක යනවා. කැපිටල් R සිම්පල් T තවත් එකක්. මෙයා මෙයාත් එක්ක යනවා. සිම්පල් R කැපිටල් T එක අන්න. මෙයා මෙයාත් එක්ක යනවා. සිම්පල් R සිම්පල් T. මේ පැත්තේ තියෙනවා එකයි සිම්පල් R සිම්පල් T. දැන් එහෙමනම් ගමු ඊළඟ පරම්පරාවම පරීක්ෂා මුහුමෙන් ලැබිච්ච ප්‍රතිඵල ටික. මෙයාත් එක්ක යනවා. කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T එකයි. පැහැදිලිද? අන්න. මෙයාත් එක්ක යනවා. කැපිටල් R සිම්පල් R අන්න සිම්පල් T සිම්පල් T. මෙයාත් එක්ක ගියේ සිම්පල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T. මෙයාත් එක්ක යනවා. සිම්පල් R සිම්පල් R සිම්පල් T සිම්පල් T. වෙනවද අපිට හම්බෙනවා එකට එක අනුපාතයක් හම්බ වෙනවා. පැහැදිලිද? එතකොට අපෙන් මේ මුහුම්කරණය අපෙන් අහන්නේ නැහැ. ඔය මුහුම්කරණය නෙමෙයි අපෙන් අහන්නේ. මොකද්ද අපෙන් ප්‍රශ්නෙට අහන්නේ? F1 ශාකයේ පරීක්ෂා මුහුමකට භාජනය කළේ නම් ලැබෙන ප්‍රජනිතේ ශාකවල ප්‍රවේණි දර්ශ මොනවාද? මෙන්න ලැබෙන ශාකවල ප්‍රවේණි දර්ශ. එකක් කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T එක. අනිත් එක කැපිටල් R සිම්පල් R සිම්පල් T සිම්පල් T අනිත් එක. ඊළඟ එක සිම්පල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T. අනිත් එක හතර දෙනෙක් හම්බ වෙනවනේ 1 2 3 4 සිම්පල් R සිම්පල් R සිම්පල් T සිම්පල් T. පැහැදිලිද? අන්න ප්‍රවේණි දර්ශ හතරක් අපිට හම්බ වෙනවා. ඒ වගේක් ආපුවාම අන්න කටුවැඩ කරන්න කොලයක් අරගෙන පැහැදිලිව ප්‍රශ්න පත්‍රයේ වාටියක ලියන්නේ නැතුව අන්න අපි අරගෙන මුහුම්කරණය කළ හරියට බලලා ඒ අදාළ ප්‍රවේණි දර්ශ ටික අන්න දීලා තියෙන ඉඩේ ලියන්නයි තියෙන්නේ. පැහැදිලිද? අන්න යන්න ඊළඟ ප්‍රශ්නේ F1 ශාක දෙකක් අතර මුහුමකින් ලැබෙන F2 ප්‍රජනිතේ ශාකවල රූපානුදර්ශ හා ඒවායේ අනුපාත මොනවාද? අන්න එහෙනම් අපි අපේ කලින් ඇහුවේ මේ ප්‍රවේණි දර්ශ ටික. අපි මේකට රූපානුදර්ශ බලමු. ඒතර රූපානුදර්ශ බලන්න අපි සංකේත ටික ආයෙ මතක් කරලා බලමු. අන්න අපිට R වලින් අපි ගත්තේ බලන්න රතුනේ. අන්න එතකොට රතු නම් අපිට හම්බෙන්නේ රවුම් කැපිටල් T වලින් නේ ගත්තේ. පැහැදිලිද? අන්න එතකොට රතු පාට අන්න රවුම් පළ. රතු පාට රවුම් පළ. ඒක තමයි කැපිටල් ලකුරු වලින් කියන්නේ. අන්න එහෙනම් බලන්න මොනවද තියෙන්නේ කියලා. මේ
කවුද මෙයා? රතු රවුම් පළ මේ රතු දිගටි පළ මේ කහ රවුම් පළ මේ කහ අන්න දිගටි පළ අන්න. එතකොට රතු රවුම් රතු දිගටි කහ රවුම් කහ දිගටි කියලා හතරක් අපිට හම්බෙනවා. රතු රවුම් රතු දිගටි කහ රවුම් අන්න කහ දිගටි. අන්න බලන්න එහෙනම් උත්තරයට ගමු. රතු රවුම් රතු දිගටි කහ රවුම් අන්න කහ දිගටි. පැහැදිලිද? එතකොට අනුපාත ටිකත් අපිට ගන්න පුළුවන් ඔහොමම. ඒ අනුපාත ටික තමයි අන්න මේ තියෙන්නේ රූපානුදර්ශ ටික. අපිට හම්බෙන මේ රූපානුදර්ශ මේ අනුපාත ටික මොනවද අපිට හම්බෙන්නේ? අනුපාත රතු රවුම් 1යි රතු දිගටි 1යි කහ රවුම් 1යි කහ දිගටි 1යි. එන එකට එක අනුපාතයක් ලැබෙනවා දකින්න පුළුවන්. පැහැදිලිද? අන්න පැහැදිලි. දැන් ඕකෙන් අපෙන් අන්තිම ප්‍රශ්නේ විදියට අහනවා. මීට කලිනුත් අපිට මේ ප්‍රශ්නේ හම්බුණා. පරීක්ෂා මුහුමක් යනු කුමක්ද? ඇයි මේ දැන් අපි මේක ඇතුලේ පරීක්ෂා මුහුමක් කරා නෙමේ. ඒ ප්‍රශ්නේම කොටසක් මේ අන්න. අර දිග ව්‍යුහගත රචනා ප්‍රශ්නයක අන්තිමට ඒ ටික අපෙන් අහලා ඉවර වෙලා අන්තිමට ප්‍රශ්නේ අහනවා මොකක් කියලාද? අන්න මේ ක්‍රියාවලිය ඇතුලේ තිබුණු පරීක්ෂා මුහුමක් කියන්නේ කුමක්ද? එතකොට අපි මෙතනදී උත්තරයක් ගලපනවා මොකක් කියලාද මේ? නොදන්නා ප්‍රමුඛ ප්‍රවේණි දර්ශයක්. නොදන්නා ප්‍රමුඛ ප්‍රවේණි දර්ශයක් අනාවරණය කර ගැනීම සඳහා එම ලක්ෂණයට අදාළ ද්විත්ව නිලීනයා සමග මුහුංකරණය කිරීම. මුහුංකරණය කිරීම නොදන්න ප්‍රමුඛ ප්‍රවේණි දර්ශයක් අනාවරණය කර ගැනීම සඳහා එම ලක්ෂණය සඳහා ද්විත්ව නිලීනයා සමග මුහුංකරණය කිරීම සමා අපි කියන්නේ මොකක් කියලාද? පරීක්ෂා මුහුමක් ලෙස හඳුන්වන්නේ. පරීක්ෂා මුහුමක අරමුණ අපි කියනවා මොකක් කියලාද? නොදන්නා ප්‍රමුඛ ප්‍රවේණි දර්ශයක් අනාවරණය කර ගැනීම. තොරේ අදාළ ව්‍යුහගත ප්‍රශ්නේ සම්පූර්ණ වෙනවා. අදාළ ව්‍යුහගත ප්‍රශ්නේ සම්පූර්ණ වෙනවා. අන එකේ මුහුංකරණය ගැන ගානක් දීලා ගානෙන් අපේ උත්තර ටික අපිට හදන්න කියලා ඊට පස්සේ ඒ ගාන ඇතුළේ තිබිච්ච අන්න
මුහුංකරණය පිළිබඳව කෙටි හැඳින්වීමකුත් අපෙන් අහනවා. ඕක අනිත් පැත්තට ඔය ප්‍රශ්න දෙන්නත් පුළුවන්. පරීක්ෂා මුහුමක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ පරීක්ෂා මුහුමක අරමුණ මොකක්ද? එහෙම අහලා ඊට පස්සේ යන්න ගැටලුවක් දීලා එකෙන් අන්න අපෙන් උත්තර ටික බලාපොරොත්තු වෙන්න පුළුවන්. ওই දෙපැත්තෙන් ඕන විදියකට ඕක හදන්න පුළුවන්කම තියෙනවා. මෙන්ඩල්ගේ ප්‍රවේණ විද්‍යාත්මක පරීක්ෂණ සාර්ථක වීම සඳහා ඔහුගේ පරීක්ෂණවල දක්නට ලැබුණු විද්‍යාත්මක ලක්ෂණ සඳහන් කරා. මේ මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථකයි. අද ලෝකේ විද්‍යාව කොච්චර දියුණු වුණත් මෙන්ඩල් කියපුවා අදටත් අපි මක් කරනවද? අන්න නිවැරදි විද්‍යාත්මක සංකල්ප විදියට අපි අද පිළිගන්න. එම වෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ මෙන්ඩල් කිසියම් ලක්ෂණයක් සඳහා ප්‍රවේණික මුහුන් දහස් ගාණක් සිදු කිරීම. කිසියම් ප්‍රවේණික මුහුමක් එක අවස්ථාවක කරලා නතර වුණේ නැහැ. ඔහු ඒ මුහුන්කරණය එකම මුහුන්කරණය අන්න දහස් වතාවක් අන්න සිදු කිරීමෙන් එම ප්‍රතිඵලයම ලැබෙනවද කියලා ඔහු නිරීක්ෂණය කරා. දැන් අපි කවදාකවත් එහෙම කරන්නේ නැහැ. අපි භෞතික විද්‍යාවේ ගානක් හදන එකපාරයි. එකපාරක් ගාන හදලා ඉතරලා අපි හිතනවා රයිට් අපිට ඒ අදාළ ගැටලු හදන්න පුළුවන්. තාපේ අපි එක ගානක් හදනවා අන්න තාපෙන් ගණන් 20යි නම් ටියුට් එකේ තියෙන අපි ගණන් 20 එකපාරයි හදන්නේ. හදලා අපි හිතා ගන්නවා රයිට් අපිට තාපේ ගණන් හදන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ එහෙම නෙමෙයි මෙන්ඩල් කියන්නේ අර ගණන් 20 20 පාරක් 30 පාරක් ආන්න Tamanට ඒ જાතියව පුළුවන් වෙනකන් හදනවා කියන ක්‍රමය ඇතුලේ තමයි මේ ඉන්නේ. එහෙනම් කිසියම් මුහුන්කරණයක් දහස් වතාවක් ආන්න නැවත නැවත සිදු කිරීම එක සාර්ථකත්වයකට හේතු. මෙන්න එක සාර්ථකත්වය. කිසියම් මුහුන්කරණයක් නැවත නැවත දහස් වාරයක් සිදු කිරීම. මෙයා එකම පරීක්ෂණය නැවත නැවත සිද්ධ කරනවා. ඒ තරක් නෙමෙයි මේ මුහුන්කරණයන් කරයින් පස්සේ මේවල තොරතුරු ඔහු අන්න සටහන් තබා ගැනීමටත් වග බලා ගත්තා. දැන් අපි ගොඩක් ඒවා ලියන්නේ. අපි ගොඩක් වෙලාවට සිද්ධාන්ත ඉගෙන ගත්තට අපි කෙටි සටහන් වගේ ඒවා අපි හදන්න උනන්දු නැහැ. ඒ කියන්නේ සටහන තියෙනවා ඒකට අදාළව තව කෙටි සටහනක් හදාගන්න. ඒතර මෙන්ඩල් එහෙම කරේ නේ. ඔහු කරන සියලුම මුහුන්කරණයන් අන්න ලිඛිත සටහන් ලෙස තබා ගැනීම. එතකොට දෙක සාර්ථක වෙන්න ඊළඟ හේතුව සියලු මුහුන්කරණයන් පිළිබඳ වාර්තා තබා ගැනීම. එතකොට ඔහුට ඒක මක් කරන්න පුළුවන් වුණාද? ඒ වාර්තාත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්කම ලැබුණා. ඔහු උස ශාක මිටි ශාකත් එක්ක මුහුන්කරණය කරපුවාම ලැබිච්ච ප්‍රතිඵලයමද රළු බීජ සිනිඳු බීජත් එක්ක මුහුන්කරණය කරපුවාම ලැබේ. ඒකමද වටකුරු ඵල දිගටි ඵලත් එක්ක මුහුන්කරණය කරපුවාම ලැබෙන්නේ කියන එක පිළිබඳව ඔහුට අන්න විශ්ලේෂණය කරගන්න පහසු වුණා. ඔහු මේ සියලු මුහුන්කරණයන් පිළිබඳ අන්න ලිඛිත සාක්ෂි අන්න සටහන් තබාගෙන පැහැදිලි අන්න. ඒ විතරක් නෙවෙයි. ඔහු සියලු මුහුන්කරණයන් F1 හා F2 ලෙස එතකොට පළමු පරම්පරාව අරගෙන අතර උනේ නැහැ. දෙවෙනි පරම්පරාවත් අරගෙන බැලුවා මොකද වෙන්නේ කියලා. දැන් උස ශාකයි මිටි ශාකයි මුහුන්කරණය කරපුවාම ලැබෙන්නේ උස ශාකනේ. හැබැයි ඔහු ඒක අන්න නිගමනයක් විදියට දුන්නේ නැහැ. ඔහු ඊට පස්සේ බැලුවා මේ ලැබෙන උස ශාක දෙකක් නැවත මුහුන්කරණය කරපුවාම උස ශාකත් හම්බුණා මිටි ශාකත් හම්බුණා. එදා සෑම මුහුන්කරණයක් අන්න සෑම සියලු මුහුන්කරණයන් F1 හා F2 ලෙස
අන්න පරම්පරා ලබා ගැනීම. පැහැදිලිද? ඔව් මොකද කරේ? එකක් සියලු මුහුම්කරණයන් නැවත නැවත දහස් වාරයක් සිදු කිරීම. ඒ මුහුම්කරණයන් පිළිබඳ වාර්තා තබා ගැනීම. ඊළඟට ඔහු කරා මොකද්ද? මේ සියලු මුහුම්කරණයන් F1 හා F2 ලෙස අන්න පරම්පරා දෙකක්වත් අවම ගානේ මක් කරන්නද? අන්න ලබා ගැනීම සඳහා ඔහු උනන්දු වුණා. මෙන්න අපෙන් අහනවා මොකක් කියලාද? මෙන්ඩල්ගේ ප්‍රවේණි විද්‍යාත්මක පරීක්ෂණ සාර්ථක වීම සඳහා ඔහුගේ පරීක්ෂණවල දක්නට ලැබුණු විද්‍යාත්මක පදනම ඒ කියන්නේ විද්‍යාත්මක ලක්ෂණ මොනවාද කියන එක මේක අපිටත් ගන්න පුළුවන් හොඳ එකක් අන්න මේ දෙවෙනි කාරණේ මෙන්න තුන්වෙනි එක. පැහැදිලිද? අන්න මේක හතරවෙනි එකකුත් ගත්ත හැකි අපිට. අන්න හතරවෙනි එක තමයි ජනිතයින්ගේ රූපානුදර්ශ ප්‍රමාණාත්මකව ලබා ගැනීම. ප්‍රමාණාත්මකව ලබා ගැනීම. කරුණු හතරක්, ප්‍රධාන කරුණු හතරක්. කිසියම් මුහුම්කරණයක් නැවත නැවත සිදු කිරීම. අපි කියවන්න උස ශාක මිටි ශාක නැවත නැවත මුහුම්කරණය කරලා බලන්න පුළුවන්. එකපාරක් නොකර නැවත නැවත කරලා ඒකම දෙන්නේ. උස ශාක මුහුම්කරණය කරා මිටි ශාකත් එක්ක උස ආයෙත් කරලා බලන්න. ආයෙත් කරලා බලන්න. නැවත නැවත කරලා අන්න තහවුරු කරගන්න පුළුවන්. සියලු මුහුම්කරණයන් පිළිබඳ අන්න ලිඛිත වාර්තා තබා ගැනීම. මේවා ගෙනල්ලා තමන්ගේ ඩයරි එකේ හැමම ලියලා දැම්ම මේ හැම එකක්ම පිළිබඳ. සියලු මුහුම්කරණයන් F1 හා F2 ලෙස පරම්පරා දෙකක් ලබා ගැනීම. මේ ඔහු මොකද කරේ? පරම්පරා දෙකක් අවම අරගෙන බැලුවා. බලන්න එතකොට අපිට ඒකෙත් අර සංගවිච්ච කාරණා ඉස්මතු වෙනවනේ. මෙන්න ජනකයින් උස ශාක දෙකක් උස ශාකයක් මිටි ශාකයක් එක්ක මුහුම්කරණය කළා. ලැබුණේ උස ශාක. මේක තමයි F1 පරම්පරාව. F1 ක්‍රොස් කරනවා F1ත් එක්ක. මුහුම්කරණය කරනවා. ඒ කියන්නේ මේ ලැබෙන උස ශාකයක් නැවත උස ශාකයක් එක්ක මුහුම්කරණය කරනවා. අන්න ලැබුණා F2 පරම්පරාව. මේ F2 පරම්පරාව හම්බුණා. උස ශාකත් හම්බුණා. මිටි ශාකත් හම්බුණා. උස ශාකත් හම්බුණා. මිටි ශාකත් හම්බුණා. ඒතර ඕකට අපිට අන්න පුළුවන් මේ F1 F2 කියලා පරම්පරා දෙකක් අරගෙන කරපු විදිය. ඒතර මේකට අපිට සාධක දාලා බලන්න පුළුවන්. ඔන්න බලන්න. මේකට අපිට පුළුවන් මේ සාධක දාලා බලන්න පුළුවන්. මේ උස capital T මේ මිටි simple T. එතකොට අපිට හම්බ වෙනවා F1 පරම්පරාව කවුද? capital T simple T. ඊට පස්සේ නැවත අපි උස ශාක දෙකක් මුහුම්කරණය කරන්න මේ දෙන්න මේ capital T simple T මුහුම්කරණය කරන්න capital T simple T. පැහැදිලිද? එතකොට ඔන්න අපිට හම්බ වෙනවා ජන්මානු හම්බ වෙනවා මේ. අපිට ජන්මානු හම්බ වෙනවා. capital T simple T. capital T simple T. අනවද මම කියන්න දන්නේ මේ අන්තිම කාරණේ මේ ජනිතයින්ගේ රූපානුදර්ශ ප්‍රමාණාත්මකව ලබා ගැනීම. මෙන්න F2 පරම්පරාව අපිට හම්බ වෙනවා. මෙයාත් එක්ක ගියා capital T. මෙයාත් එක්ක ගියා capital T simple T. මෙයාත් එක්ක ගියා capital T simple T. මෙයාත් එක්ක ගියා simple T. මොකද මේ ප්‍රමාණාත්මකව ලබා ගන්නවා කියන්නේ මේ තුන් දෙනාම උසයි.
අන්න මෙයා මිටි. මොකද්ද ප්‍රමාණාත්මකව ගන්නවා කියලා කියන්නේ? මේ උස 3ක් ලැබෙනකොට මිටි එකක් ලැබෙනවා. එතකොට මේක ප්‍රතිශතයක් විදිහට හම්බුනොත් එහෙම මේ 125ක් හම්බෙනකොට මේ 75ක් හම්බෙනවා. අන්න ප්‍රමාණාත්මකව ලබා ගත්තා. ඉතින් ඕක ඔහොමම අරගෙන ගිහිල්ලා බලන්න පුළුවන් ද්විආංගී ප්‍රවේණියකටත් ප්‍රමාණාත්මකව ලබා ගත්තා කියන කාරණේ. අන්න එතකොට අපිට හම්බ වෙනවා කැපිටල් T කැපිටල් T කැපිටල් R කැපිටල් R. අන්න අපි මුහුංකරණය කරනවා කාත් එක්කද සිම්පල් T සිම්පල් T සිම්පල් R සිම්පල් R එක. ජන්මානු ගන්නවා කැපිටල් T කැපිටල් R එකක්. මේ පැත්තෙන් සිම්පල් T සිම්පල් R එකක්. කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R 100ක් අන්න ප්‍රමාණාත්මකව ගත්තා. පේනවා ලැබෙනවා උස රළු බීජ දරන ශාකය. උස රළු බීජ දරන ශාක 100ක් හම්බෙයි. ඊට පස්සේ අපි කරන්න මක් කරන එකද මේ? අන්න මේ අපිට හම්බෙන F1 පරම්පරාව අපි F1 ක්‍රොස් කරනවා F1ත් එක්කම. මුහුංකරණය කරපුවාම කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R මුහුංකරණය කරන්නේ කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R එක. එතකොට අපිට මේ පැත්තේ අන්න ජන්මානු හම්බ වෙනවා. ජන්මානු හම්බ වෙනවා. කැපිටල් T කැපිටල් R එකක් කැපිටල් T සිම්පල් R එකක් සිම්පල් T කැපිටල් R එකක් සිම්පල් T සිම්පල් R එකක්. හතරයි මේ පැත්තෙත් මෙයා මෙයාත් එක්ක ගියා මෙයා මෙයාත් එක්ක මෙයා මෙයාත් එක්ක මෙයා මෙයාත් එක්ක මේ මෙන්ඩල්ගේ දෙවන නියමය පැහැදිලි. මේ පැත්තෙත් ওই විදිහටම පුළුවන් මේ කැපිටල් T කැපිටල් R එකයි කැපිටල් T සිම්පල් R එකයි. අන්න ඊට පස්සේ සිම්පල් T කැපිටල් R එකයි සිම්පල් T සිම්පල් R එකයි. දැන් අපි කරන්නේ පනට් ස්ක්වයර් එකක් ගන්න එක. අපිට පුළුවන් මක් කරන්නද? මේකට අඳින්න පුළුවන් පනට්ගේ චතුරස්‍රයක් මේ. එතකොට අපි පනට්ගේ චතුරස්‍රයක් ඇඳයින් පස්සේ අපිට හම්බ වෙනවා මේ පැත්තට ජන්මානු T කැපිටල් T කැපිටල් R කැපිටල් T සිම්පල් R සිම්පල් T කැපිටල් R සිම්පල් T සිම්පල් R. මේ පැත්තේ මේ කැපිටල් T කැපිටල් R කැපිටල් T සිම්පල් R සිම්පල් T කැපිටල් R සිම්පල් T සිම්පල් R. එතකොට මේකෙන් අපිට හම්බ වෙනවා මොකක් කියලාද? රූපානුදර්ශ. රූපානුදර්ශ අපිට අන්න අනුපාත ටික හම්බ වෙනවා මොකක් කියලාද? අන්න රූපානුදර්ශ ටික අපිට හම්බ වෙනවා 9ට 3ට 3ට එක අනුපාතයක් ලැබෙනවා දකින්න පුළුවන්. පැහැදිලිද? රූපානුදර්ශ ටික අන්න උස රළු බීජ 9ක් අන්න මේ විදිහට අපිට 9ට 3ට 3ට එක අනුපාත හම්බ වෙනවා. ඒ කියන්නේ ප්‍රමාණාත්මක ලෙස අන්න විශ්ලේෂණය කිරීමත් කරන් නිකම්ම උස රළු ලැබෙනවා. අන්න උස සිනිඳු හම්බ වෙනවා. මිටි රළු හම්බ වෙනවා. මිටි සිනිඳු කියලා අරගන්නේ නැතුව උස රළු කීයක් හම්බ වෙනවද? උස සිනිඳු කීයක් හම්බ වෙනවද? මිටි රළු කීයක් හම්බ වෙනවද? මිටි සිනිඳු කීයක් හම්බ වෙනවද කියලා ප්‍රමාණාත්මකවත් මක් කළ බැලුවද? විශ්ලේෂණය කිරීම සිද්ධ කරාන්. එහෙනම් ඔන්න මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වෙන්න හේතු අපි කියනවා මොකක් කියලාද? අන්න මෙන්න මේ කාරණා ටික පැහැදිලිව මතක තියාගන්න. මොනවද? අන්න මුහුම්කරණයන් නැවත නැවත දහස් වාරයක් සිදු කිරීම, සියලුම මුහුම්කරණයන් පිළිබඳ වාර්තා තබා ගැනීම, සියලු මුහුම්කරණයන් F1 F2 ලෙස පරම්පරා දෙකක් ලබා ගැනීම, ජනිතයින්ගේ රූපානුදර්ශ ප්‍රමාණාත්මකව ලබා ගැනීම. රයිට්. එහෙමනම් අපි
සාකච්ඡා කර කර හිටියේ ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න ටික. අන්න අපි නැවතත් ඊළඟ ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න ටිකකින් අන්න හමු වෙමු.